ආයුබෝවන් මම ලක්සේන නායක සිංහලක් මෙහෙමියනි. අදත් ඔබ හමුවට ආවේ කර්මයට අනුව ඔබගේ විවාහ ජීවිතය කොයි ආකාරයේ ගෙවිලා යයිද පවත්වාගෙන යන්න පුළුවන්ද කියන කරුණු කාරණා ගැන කියලා දෙන්න. ඔබ දැන් දන්නවා සිංහලක් මෙහෙමියනි කර්මයට අනුව ඔබ පෙර ආත්මවල රැස් කරගත්ත කුසලය හෝ අකුසලය පින් හෝ පව් අනුව ඔබට ලැබෙන බිරිඳ හෝ ස්වාමියා ගැන ඔබට අවබෝධයක් තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ විවාහයටපත් වුණාට පසු ඒ විවාහව සහකරු සහකාරිය සමග ඔබ ගෙවන ජීවිතය කර්මයට අනුව බැලීම තුළින් ඔබට දෙන්න පුළුවන් උපදෙස් ටිකයි මම මේ කියන්න යන්නේ. පළමුවෙන්ම සිංහලක් මෙහෙමිනේ ඔබ ආස්වාදයක් ලබනවා රූපයක් දැක්කහම. එහෙමනම් මොකද වෙන්නේ? ඔබ රූපයට කැමැත්තක් ආසාවක් දක්වනවා. ඒ තුළ ඔබ එතන රාගයට අහු වෙනවා. අන්න කෙලෙස් සහිත වෙනවා. ඔබට ඇසෙන ශබ්දයකට ඒ ශබ්දය තුළ ඔබ ආස්වාදයක් ලබනවා. එහෙනම් ඒ ශබ්දයට කැමැත්තක් තියෙනවා. අන්න එතන කාමයක් උපදිනවා. ඒත් එක්කම ඔබගේ නාසයට ආග්‍රහණය වෙන සුවඳ මුල් කොටගෙන ඔබ ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය තුළ එතන කාමයක් උපදිනවා. ඔබගේ දිවට දැනෙන රසයට ඒ රසය තුළ ඔබ ආස්වාදයක් ලබනවා. ආස්වාදය ඇති දෙන කාමය නිර්මාණය වෙනවා. ඔබගේ කයට දැනෙන පහසේ මුල් කොටගෙන ඔබ ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය කාමයකට පෙරලෙනවා. ඒත් එක්කම ඔබගේ මනසට එන අරමුණු සිතුවිලි තුළ ඔබ අනිවාර්යයෙන්ම ආස්වාදයක් ඇති කරගත්තොත් මනස තුළ කාමයක් උපදින්න පුළුවන්. මේ දේවල් එකතු කරගෙන දැන් ඔබගේ විවාහ ජීවිතය ගැන කියන්නයි යන්නේ. සිංහලක් මෙහෙමියනි කර්මයට අනුව විවාහ ජීවිතය ඔබට එක වෙලාවකට මහා කරදරයක් ලෙස හිතෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. නැතිනම් ස්වර්ග රාජ්‍යයක් ලෙස ඔබ සුගතිගාමි වුණා කියලා හිතෙන්න පුළුවන්. විවාහ ජීවිතය ඉදිරියට ගෙන යන්න ඔබට ලැබෙන පින 40ක් පමණයි. මේ විවාහ ජීවිතයේ එකතුව තුළ 40ක් පමණයි. එහෙමනම් ඔබ දෙදෙනා අතරින් ඇත්තට ඇතිවන කතාබහ 40යි. 60ක් නිහඬයි. ඒතර විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්න පුළුවන්ද? අමාරුයි. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? තම බිරිඳ ස්වාමියාත් එක්ක වැඩිපුර කතා කරන්න ඕන. ඒ කතා කරන තමයි සිංහලක් නෙමෙයි ඔබ දෙදෙනා අතර අවබෝධය ඇති වෙන්නේ. කර්මය පෙන්වුවට 40යි කියලා. කර්මය කියනවා ඒක වැඩි කරගන්න කියලා. එතකොට ඔබ දෙදෙනා අතර අනෝබෝධයක් ඇති වෙන්නේ නැහැ. දැන් 40ක් වුණොත් මොකද වෙන්නේ? ඔබ දෙදෙනා අතර තියෙන කතාබහ, ගැටලු ප්‍රශ්න ඔබලා සාකච්ඡා කරන්න නැතුව ගියහම මොකද වෙන්නේ? විවාහ ජීවිතේ සැපමානය අඩු කරනවා. විවාහයෙන් පසු ජීවිතය තුළ අඩදඹර ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. එක්කෝ බිරිඳ ස්වාමියා සමග ගැටෙන්න පුළුවන්. නැත්තම් දෙදෙනා අතර තියෙන අනෝබෝධය වැඩි වෙන්න පුළුවන්. ධනය ඉඩකඩම් රැස් කිරීමට සැලසුම් සහිත බවක් විවාහ ජීවිතය තුළ නිර්මාණය වෙනවා. වැඩිහිටියන්ගෙන් ලැබෙන දායාද ප්‍රසිද්ධ වැඩවලින් කොටස්කාර වෙළඳ ව්‍යාපාර වලින් ඔබට ධනෙ ඉපීමට හැකි වෙනවා. මන්ද ඔබ විවාහ ජීවිතය තුළ සිංහලක් නෙමෙයිනේ හරියම නිර්මාණ ශෛලී ලෙස යාන වාහන ගෙවල් දොරවල් හොඳට අදාගෙන අතට පයට වැඩකාරයෝ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විවාහ ජීවිතයකයි ඔබගේ ප්‍රාර්ථනාව. ඒත් එක්කම ඔබ පිරිදක් නම් තම ස්වාමියාගේ ධනයට උරුමයක් ඔබට තියෙනවා. ඔබ ස්වාමියෙක් නම් තම බිරිඳගේ ධනයට ඔබට උරුමයක් තියෙනවා. ධනය අතින් ජීවිතේ වරින් වර අගහිකකම් වලට මුහුණ පෑමට සිදුවිය හැකියි. දෙදෙනා අතර
කවුද මේ දෙදෙනා සිංහ ලග්නෙමනි අඹු සැමියන් අතර තියෙන ආදරයන් වෙලාවකට අඩු වෙන්න පුළුවන් වෙලාවකට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන පැත්තට බරයි. ඒකයි මම පෙර ඔබට කිව්වේ ඔබ දෙදෙනා අතර ගෙදරදී අපි දුන් ස්වාමියා වැඩ ඉවරලා ආවට පස්සේ දෙදෙනා එකට එකතු වෙලා පැය එකමාරක විතර කතා කරන්න. ඔබ දෙපළ ගැන, ගේ දොර ගැන. අන්න එවැනි sannivedanayak ඔබ තුල ඔබ දෙදෙනා තුල පවතින නැති කල ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය තුල සැපය මානය ඔක්කොම අඩු කරලා දානවා. ඊ තුල ඔබට මොකද්ද වෙන්නේ? දැන් පිරිමියෙක් නම් ඔබ ඇවිල්ලා බිනිදත් එක්ක වැඩි කතා කරන්නේ නැහැ. ඒ කතා නොකිරීම තුළ මොකක්ද ඇති වෙන්නේ? එතන ඔබට රික්තයක් ඇති වෙනවා, අඩුපාඩුවක් ඇති වෙනවා. ඒ අඩුපාඩුව මුල් කොටගෙන ඔබ ගෙදරින් පිටතදී ස්ත්‍රී පක්ෂයේ සමග රහස් පොරොන්දු ඇති කරගන්න පෙළඹෙනවා. ඔබ ස්ත්‍රියක් නම් ඔබ දෙදෙනා වැඩ ඉවරලා ගෙදරට ආවට පස්සේ ගෙදර ඉන්න වෙලාව තුලදී කල්පනා කරලා බලන්න එක පැයක් ඔබ දෙදෙනා වෙනුවෙන් වෙන් කරලා කතා බහ කරනවද කියලා. එහෙම නැති වුණොත් පිරිමි පක්ෂයත් මේ ස්ත්‍රියත් පිරිමි පක්ෂ සමග රහස් පොරොන්දු ඇති කර ගැනීමට පෙළඹෙනවා. මේ පෙළඹීම නවත්ත ගන්න පුළුවන් ඔබ දෙදෙනා අතර හොඳ කතා බහක් විවාහ ජීවිතය තුළ ඇති වුණොත්. සිංහ ලග්න හිමියනි විවාහ ජීවිතය තුළ ඔබ තමා ගැනම තදින් හිතන්නේ. ඔබ හිතන්නේ ඔබ ගැන ඉසයි. දෙවනුවයි බිරිඳ හෝ ස්වාමියා ගැන හිතන්නේ. මෙය ඔබගේ බිරිඳ ස්වාමියාට දැනෙනවා. අන්න එතනත් විවාහ ජීවිතය ගෙන යන්න අඩුපාඩුවක් වෙනවා. මෙයා මං ගැන සැලකිල්ලක් නැහැ. මෙයා ගැන විතරයි හිතන්නේ. ඔන්න පාරතොටේදී යන එන ගමන් බිමන් වලදී රැකියාවේදී පිරිමියෙක් හරි ලෙන්ගතුව එයාගේ දුක සැප හොයමින් වැඩ කටයුතු කරද්දී ඉබේට අහු වෙන්න පුළුවන්. එතකොට පිරිමියෙක්ට උනත් කවුරු හරි කාන්තාවක් ගෙදර නෝනට වැඩිය සැලකිල්ලෙන් එයා ගැන ඉද්දී එතනට අහු වෙන්න පුළුවන්. විවාහ ජීවිතය තුළ මේ සිංහ ලග්න හිමියන්ට තියෙන දෙයක් මම මේ කියන්නේ. විවාහ ජීවිතය තුළ තමාට ඕන කරන දේ ලබා ගැනීමට නීති විරෝධී දෙයක් හෝ අයහපත් දෙයක් හෝ කරන්නට නිතරම සූදානම්. අන්න ඒකත් විවාහ ජීවිතයේ යහපත් මාර්ගයෙන් පිටපයින්න පුළුවන් අවස්ථාවක්. නිතරම ප්‍රධානත්වය ලබා ගැනීමට ආසාවක් දක්වනවා සිංහ ලග්න හිමියා. එහෙමනම් සිංහ ලග්න හිමියෙක් ඔබ කසාද බැන්දොත් අනිවාර්යෙන් ඒ බිරිඳ ස්වාමියා එතන ප්‍රධානියා වෙන්න එපා විවාහ ජීවිතය තුළ. මන්ද සිංහ ලග්න හිමියා අනිවාර්යයෙන්ම විවාහ ජීවිතය තුළ ප්‍රධානත්වයේ බලාපොරොත්තු වෙනවා. තමව දැඩි අගය කිරීමකට පත් කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ සිදු නොවුනොත් ඒ අගය කිරීම පිටින් ලැබුණොත් සිංහ ලග්න හිමියා එතනට අහු වෙන්න පුළුවන්. පංචශීලය ඔබ පුරුද්දක් වශයෙන් රකින්න කෙනෙක් නම් පුරුද්දක් මේ පුරුද්ද තුලනේ කර්මය ඇති වෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාරන්නේ. එතකොට මේ පංචශීලය කියන එක පුරුද්දක් විදියට. ඒකනේ බුදුරජාන් වහන්සේ කියන්නේ හැම දිනකම පංචශීලය මෙනෙහි කරන්නේ. මම ප්‍රාණඝාත අකුසලයෙන් මිදිලා වැඩ කළාද? මම සොරකම් කළේ නැද්ද? මම වැරදි කාමයේ සේවනයේ යෙදුනේ නැද්ද? මම බොරු කිව්වේ නැද්ද? කේලම් කිව්වේ නැද්ද? හිස් වචන කිව්වේ නැද්ද? පරුස වචන කිව්වේ නැද්ද? මම මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කළේ නැද්ද? මේ වගේ නිතර මෙනෙහි කරන්න කිව්ව ඒක පුරුද්දක් ඇති කරගන්න. එහෙමනම් ඔබ සිංහ ලග්න හිමියනි විවාහ ජීවිතය තුළ අපි කියමු ඔබ ඊට පෙර ඉඳන් ඔබගේ ඉගෙන ගන්න කාලේ ඉඳන් පංචශීලයේ ඔබ පුරුද්දක් වශයෙන් රකින්න කෙනෙක් නම් හැබැයි මේ පංචශීලයේ ඔබට රැක ගන්න බැරි වුණා කියලා හිතන්නකෝ. පංචශීලය ඔබට රැක ගන්න බැරි වුණා. එතකොට ඔබගේ විවාහ ජීවිතය තුළ බොහෝ අවාසනාවන්ත දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ තුළ මේ සිංහ ලග්න හිමියා වාසනාවන්ත දේ අප්‍රිය කරනවා. හොඳයි කියලා තියෙන දේ අප්‍රිය කරනවා. කිලුට කෙනෙක් බවට පත් වෙනවා. අයහපත් දේ, නරක දේ, අකුසලයේ පව ප්‍රිය කරන බවට පත් වෙනවා. ඔන්න විවාහ ජීවිතේ කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන් තැන. ඒ තුල මොකද වෙන්නේ? අමුදරුවන් කාලා කන්න වෙන්න පුළුවන්. ස්වාමියා දරුවන් කාලා කන්න වෙන්න පුළුවන්. විවාහ ජීවිතය තුල සිංහ ලග්න හිමියනි ඔබට විටින් විට මුදල් හිඟකම් පවතිනවා. ඒතර මේ මුදල් හිඟකම් පවතිද්දී
සිංහ ලග්න හිමියා නිතරම විවාහ ජීවිතය තුළ බලන්නේ ස්වර්ග රාජ්‍යයක් ලෙස යාන වාහන තියන ගෙවල් දොරවල් තියාගෙන සැප ජීවිතයකට. එතකොට මේ සැප ජීවිතය අඩු වෙද්දී ඒ සැප ජීවිතය ඇති කරගන්න වැරදි මාර්ගවලට පෙළඹෙන්න පුළුවන්. ඒ තුල සිංහ ලග්න හිමියන්ට තමාගේ නිත්‍යානුකූල පවුලට අමතරව තව පවුල් කීපයක් තියෙන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා කියලා. කවුද මේ පෙන්වන්නේ? කර්මයයි පෙන්වන්නේ. ඒ නිසාම සිංහ ලග්න හිමි පිරිමි ඔබට ස්ත්‍රීන්ගෙන් අධික කරදර එනවා. සිංහ ලග්න හිමි ස්ත්‍රී ඔබට පිරිමින්ගෙන් අධික කරදර එනවා. ඒ විතරක්ද? ඔබ ඇස් දෙකින් දකින්නේ බොහෝ විට අයහපත් දේ, වැරදි දේ. යහපත් දේ, හොඳ දේ, නිවැරදි දේ දකින්න තියෙන අවස්ථාව අඩුයි කර්මයට අනුව. ඔබට 160%ක්ම පෙන්වන්නේ අයහපත් මාර්ග, නරක දේවල්, අවාසනාවන්ත දේවල්. වාසනාවන්ත දේ පෙන්වන්නේ ඔබගේ 140%ක් පමණයි. එතකොට ඔබ කර්මය තුළ පංචශීල රැක්ක නැතුනොත් මොකද වෙන්නේ? ඔබ කාමයන්ට අහු වෙනවා. මම මුලදිම පටන් ගත්තේ එමය. ඇසේ ආස්වාදය, ශබ්දයේ ආස්වාදය. දැන් සමහර අය අනේ යා කතා කරනවා හරි සුවිට් මිහිරි කියලා කෝල් සරන් කාලේ කාදවන්නේ නැද්ද? සුවඳේ ආස්වාදයට අහු වෙනවා. රසයේ ආස්වාදයට අහු වෙනවා. පහසේ ආස්වාදයට අහු වෙනවා. අරමුණු සිතිවිලි වල ආස්වාදයට අහු වෙනවා. දැන් සිංහ ලග්න හිමියට මේක තේරෙනවා. විවාහ ජීවිතය තුළ ඔබගේ මානසික ඒකාග්‍රතාවය අනුව ඔබ තම සූකීය පවුලේ දියුණුවට කටයුතු කරන්නා වූ තම භාර්යාවට තම ස්වාමියට ඉතා හොඳින් සලකන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මෙතනදී ඒ සැලකිල්ල ලැබුණට ඒ කන්න බොන්න අරවා මේවා දේවල් ඔක්කොම දෙනවා. හැබැයි නිතරම හිතන්නේ තමා ප්‍රධානියා. මම තමයි ලොක්කා. මගේ යටත තමයි බිරිඳ හෝ ස්වාමියා ඉන්න ඕන කියලා. දැන් සිංහ ලග්නෙමි බිරිඳක් වුණත් එසේ හිතෙනවා. සිංහ ලග්නෙමි පුරුෂයෙක් වුණත් එසේ හිතෙනවා. ඒතර එතන සමානත්වය නැති වෙනවා. විවාහ ජීවිතයක තියෙන දේ තමයි සමානත්වය. සිංහ ලග්නෙමි මට වැරද්දක් කරන්න පුළුවන්. හැබැයි මගේ බිරිඳ ස්වාමියා ඒ වැරද්ද කරන්න බෑ. ඒක අසාධාරණයිනේ සිංහ ලග්නෙමිනේ. ඒ නිසා සමානත්වය තියෙන්න ඕනේ. මමත් නිවැරදි, මගේ බිරිඳ ස්වාමියාත් නිවැරදි. මම වැරදි වුණොත් කර්මය අනුව දිට්ඨ ධම්මය වේදිනිය අනුව ඒ ආත්මද විපාක දෙනවා. මොකද්ද? බිරිඳේ ස්වාමියාත් අයහපත් වෙන්න පුළුවන්. තම බිරිඳට ස්වාමියාට හිස පහත් කරන්න දෙවෙනි වෙන්න මේ සිංහ ලග්නිය කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඔබ සිංහ ලග්න හිමියෙක් අසාද වැදගත්තා නම් මම මේ බිරිඳට ස්වාමියාට දෙන අවවාදي තමයි කර්මයට අනුව දෙවෙනිය වෙන්න කියලා. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේ. ඒ තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. මේකත් හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒත් එක්කම සිංහ ලග්න හිමියනි ඔබ හොඳ මානසිකත්වයකින් පෞරුෂත්වයකින් යුක්තව උද්‍යෝගිමත්ව වැඩ කරන කෙනෙක්. හරි පිපුදුණු ගතියක් තියෙනවා මනස තුල. ඒ පිපුදුණු ගතියක් තියෙද්දී නිතරම රිලැක්ස් එක, ප්‍රීතිය, සන්තෝෂය එතෙන්ට එනවට කැමතියි. ඒතර ගෙදර බිරිඳගෙන් ස්වාමියෙක් නොලබුණොත් වටපිටාවෙන් ඒක එන්න පුළුවන්. අන්න එහෙම අහු වෙන්න පුළුවන්. ඕනම කටයුත්තකදී පසුබට වෙන්නෙත් නෑ මේ සිංහ ලග්න හිමියා. යම් කිසි තැනකට හෝ ක්‍රියාවකට පැමිණි විට අන්‍යයන්ට වඩා ප්‍රකට වෙනවා. හොඳ පාලන ශක්තියකුත් තියෙනවා. ඒතර මේ සිංහ ලග්න හිමියා මේ පාලන ශක්තිය තුළ නිතරම බිරිඳ ස්වාමියා පාලනය කරන්න බලනවා. අධික ආඩම්බරයි. මේ ආඩම්බරකමත් එක වෙලාවට සිංහ ලග්න හිමියනි ඔබගේ බිරිඳට ස්වාමියාට ඉවසන්න බැරි නම් මොකද වෙන්නේ? මෙයා මටත් ආඩම්බර පෙන්නනවා. අනිත් අයට වගේම. ඔන්න ගැටලුවක් ඇති වෙනවා. බිරිඳත් ස්වාමියාත් ඒ වගේම ආඩම්බර වුණොත් මොකද වෙන්නේ? ආඩම්බර දෙන්නෙකුට එකට ඉන්න පුළුවන්ද? ආඩම්බර දෙන්නෙක් එකට හිටපුවම ඇති වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාව. අමනාපය. අමනාපය තරහව බවට පත් වෙනවා. තරහව වෛරයක් බවට පත් වෙනවා. වෛරය කෝපයක් බවට පත් වෙනවා. කෝපය ද්වේෂයක් බවට පත් වෙනවා. ඔන්න එතකොට දෙන්න අතර පරිගන්නාසුළු ස්වභාවයක් එනවා. එයා මෙහෙම කළොත් මමත් මෙහෙම කරනවා. අනිත් එක මේ සිංහ ලග්න හිමියා තුළ චිත්ත බලයක්, ජීව බලයක්, ක්‍රියාශූරත්වයක්, ආත්ම විශ්වාසයක්
තියෙන නිසාම නොසලකිලිමත් ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ මට හැමදේම තියෙනවා. මම හොඳ ශක්තියකින් ඉන්න කෙනෙක්. ඒ ආඩම්බර ගතියත් එක්ක නොසලකිලිමත් ගතියත් ඔහු පාපයට බර වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. උදාර ආඩම්බර ගතිය තරමක් දුරට සිංහ ලග්න හිමිනේ ඔබට තියෙනවා. හැබැයි ඔබ උසස් ජීවිතයක් ගත කරන්නකෝ වේවා, පහත් ජීවිතයක් ගත කරන්නකෝ වේවා, තමා ආශ්‍රය කරන පිරිස අතර ප්‍රධාන පන්ති තත්වයක් ඔබ ඇති කරගන්නවා. මේ සිංහ ලග්න හිමි ඔබ නිදහස් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. කල්පනා කරලා බලන්න සිංහ ලග්න හිමිනේ ඔබ නිදහස් ජීවිතයක් ගත කරන්න කැමති වුණත් ඔබ ඔබගේ බිරිඳට ස්වාමියාට එලෙස නිදහසේ හැසිරෙන්න දෙනවද? නැහැ. ඔබ ඔහුව ඇයව පාලනය කරනවා. අන්න එතනත් විවාහ ජීවිතය තුළ අඩදබර අනවබෝධය ඇති වෙන්න පුළුවන්. දැන් ඔබ නිදහස බලාපොරොත්තු වෙනවා. ඔබ කරන කින වැඩ කටයුතු වල බිරිඳ හෝ ස්වාමියා ප්‍රශ්න කරනවට කැමති නැහැ. හැබැයි බිරිඳ හෝ ස්වාමියාත් නිදහසේ කියන්නේ නරකට යනවා කියන කතාව නෙමෙයි. නිදහසේ වැඩ කටයුතු කරද්දී ඔබ ඇයව ප්‍රශ්න කරන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒකත් විවාහ ජීවිතේට බාධාවක්. ඒ නිසා අනිතක ඔබ කෙනෙක් යටතේ ඉන්න කැමතිත් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට බිරිඳ හෝ ස්වාමියා දෙන උපදෙස් වලට වැඩිය ගරු කරන්නෙත් නැහැ. වෙලාවකට ඔබ ආඥාදායකයි. කියපු දේ අනිත් අය කරන්න ඕනේ. හැබැයි ආගමට භක්තිමත් වෙනවා. ඔන්න දැන් බිරිඳට හෝ ස්වාමියාට අවස්ථාවක් තියෙනවා. ආගම ධර්මයේ තුල gedara dora ජීවත් වුණොත් මේ සිංහ ලග්නේ නියම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. මොකද ආගමට භක්තිමත්. ආගමට ගරු කරනවා. සිංහ ලග්නෙමි ඔබ අන්නයට උපකාර කරන යහපත් කෙනෙක්. ඔබ හික්මීමකින් යුතුව හොඳ වැඩ කරන්න ඉපදෙන කෙනෙක්. ඔබ අන්නයට උදව් උපකරණ කරන්න හරි කැමතියි. හැබැයි අන්නයට උදව් උපකාර කරද්දී ඔබ පරිස්සම් විය යුතුයි කර්මයට අනුව. මොකද ඔබ ඔබගේ පෞරුෂත්වය තුළ ඔබගේ නාමය තුළ අනිත් අය ඔයා හරි හොඳයි කියලා ප්‍රශංසා කරද්දී අගය කරද්දී ඔබ ඒ අගයට ඔබ ප්‍රශංසාවට ගිජු වෙනවා. හිතන්නකෝ සිංහ ලග්න හිමියනි ඔබ කාන්තාවකට උදව් කළා කියලා. ඒ කාන්තාව නිතරම ඔබ ඇවිල්ලා ප්‍රශංසා කරද්දී මොකද වෙන්නේ? එතකොට ඔබ කම්පයා කරනවා. එකට එකතු කරලා බලන්න මගේ බිරිඳට වැඩිය මෙයා මාව ප්‍රශංසා කරනවා. ඔබ ප්‍රශංසාවට ගිජු වෙනවා. ඔන්න බෞභාර්යා සේවනයට යන්න පුළුවන් එක ක්‍රමයක්. එතකොට ස්ත්‍රියක් වුණත් ප්‍රීමියකට උදව් උපකාරයක් කරපුවම නිතර මේක අගය කරමින් එද්දී ඔබ හිතනවානේ අනේ මගේ ස්වාමියාවත් මෙහෙම කරන්නේ නැහනේ. මේ මිනිහා මෙහෙම කරනවානේ. ඔන්න බහු ස්වාමි සේවනයට යන්න පුළුවන් අවස්ථාවක්. දැන් මේවා අවබෝධ කරගත්තාම ඔබට අතීතුරින් ආශ්‍රය කරන්න කියන කතාව තමයි මම මේ කියන්නේ. ඔබෙන් දැන් ගොඩාක් වෙලාවට මේ සිංහ ලග්න හිමියා කර්මයට අනුව ටිකක් ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවයන්ට ආකර්ෂණීය පිරිමියෙක් හෝ කාන්තාවක් බවට පත් වෙනවා. එහෙම තමයි සබහා ධර්මයේ විසින් කර්මයේ විසින් සිංහ ලග්න හිමියව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔපොසිට් සයිඩ් එකට අපි හිතමු පිරිමියෙක් නම් කාන්තා ආකර්ෂණයක් තියෙනවා වටපිටාවේ. ස්ත්‍රියක් නම් පිරිමින්ගේ ආකර්ෂණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් සිංහ ලග්න හිමියට මෙහෙම තිබුණාම හිතන්නකෝ ඔබ කසාද බැඳ බිරිඳටත් එහෙම ආකර්ෂණයක් තියෙනවා කියලා. ගමන බිමනක් යද්දී පිරිමෑය බලනවා. අන්න ඔබට ඊර්ෂ්‍යාව කට ගන්නවා. ඇයි? ඔබ සමානත්වය දීලා නැහැ. ඔබ දෙදෙනා අතර අවබෝධය නැහැ. අන්න සැක කරන්න පෙළඹෙනවා. මම මේ ජීවිතයේ අත්දැකීමක් කියන්නේ කේන්දර වලන්න ආපු බිරිඳක් කියපු කතාවක්. මහත්තයා මම කියනවා ලක්ෂ් මහත්තයා මං කසාද බෙදපු මහත්තයට සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගමේ ඉන්නේ. අපි ඉන්නේ කොළඹ. හැබැයි මේ සහෝදරයෝ එක වැඩ කටයුතු වලට කොළඹ එනවා. ඒ එන වෙලාවට දවසක් දෙකක් නවතිනවා අපේ ගෙදර. ඉතින් මමත් හොඳට සලකනවා.
ඇයි මගේ මහත්තයාගේ සහෝදරයෝනේ. හැබැයි මේ මහත්තයා කැමති නෑ මේ සහෝදරයෝ ඇවිල්ලා දවසකට දෙකකට වැඩි ඉන්නවට. ඇයි සැකයි. බිරිඳත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්නයි කියලා. මේ බිරිඳ මට කියන්නේ. එතකොට මේ සිංහ ලග්න හිමියා තුළ අවිශ්වාසය තියෙනවා. ඇයි අවිශ්වාසය ඇති වෙන්නේ? මමත් පිටදී ආකර්ෂණයට ලක් වෙනවා ස්ත්‍රීන්ගෙන්. ඒ නිසා මගේ සහෝදරයොත් ස්ත්‍රීන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. මගේ බිරිඳත් ස්ත්‍රියක්. දැන් මේ හිතෙන අපහැදිලි කිලුටු විදිය. එතකොට මොකද වෙන්නේ? බිරිඳට හරි ගැටලුවක්. සහෝදරයන්ට හරියට සැලකුවේ නැතුනොත් ඒ සහෝදරයෝ ගෙවලවල කියනවා අන්න හොඳ නැන්දම්ම කෙනෙක් අරගෙන ඉන්නේ. යා හරියට මේ අපිට අක්කා කෙනෙක් වගේ නෙමෙයි. නැන්දම්ම කෙනෙක් වගේ අපිට සලකන්නේ. එතකොට මොකද වෙන්නේ? බිරිඳට තියෙන ප්‍රසාදය පවුලේ නැති වෙලා යනවා. සිංහ ලග්න හිමිනේ ඔබත් මේ කල්පනා කරන්න ඕනේ. මන්ද අපි ඔක්කොම මිනිස්සු. සැකයේ තියෙන තැන දියුණුවක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාරනවා. සැකේ නිවැරදි කරගත්තොත් විතරයි අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ සිංහ ලග්න හිමිනේ. විවාහ ජීවිතය තුළ ඔබ බිරිඳ හෝ ස්වාමියාත් එක්ක නිතර කතා කරන්නේ බවට පත් වෙන්න ඕනේ. එක වෙලාවකට මේ සිංහ ලග්න හිමි කාන්තාවක් මට කියනවා මගේ ස්වාමියා ගෙදර ආපුවම ෆෝන් එකත් අරන් ගිහිල්ලා පැය ගණන් කතා කරනවා. ඉතින් ඒ බිරිඳ කියනවා මොනවාද මේ කතාව? කෑම බෙදලා දුන්නාම කෑවා, නිදාගත්ත පවුනේට වැඩට ගියා. ගෙදරට බඩු ඕන වුණාම මේ ස්වාමියාම සුපර් මාකට් එකේ කියලා බඩු ටික අරන් ඇවිල්ලා ගෙදරට දෙනවලු. ඒතකොට දැන් මේ ගෙදර බිරිඳ කවුරු වගේද ඔබට දැනෙන්නේ? සිංහ ලග්න හිමිනේ වැඩකාරියක් වෙලා. දැන් මේක තමයි අනවබෝධය. විවාහ ජීවිතයේ බලපෑතුන වෙනුවෙන් ඔබ ගන්නා උත්සාහයන් තුළ ක්‍රියාවන් තුළ ඔබ බලාපොරොත්තු සුන්කර ගන්නා කෙනෙක් නෙමෙයි. යහපත් විවාහ ජීවිතයක් පවත්වා ගන්න, හොඳට කණ්ඩ බොන්න මම උත්සාහවන්ත වෙන්න ඕන කියලා හිතන කෙනෙක්. දියුණු වීමේ මාර්ග සොයන දේශපාලනට හිත ඇති කතිකභාවයක් තියෙන කෙනෙක් තමයි සිංහ ලග්න හිමිනේ ඔබ. අසල් වැසියන්, බාල සහෝදර සහෝදරන්ගේ, පිය පක්ෂයේ නෑයින්ගේ, මහ ජනතාවගේ සිත් ඇද ගැනීමක් ඔබට තියෙන අනිවාර්යයෙන්ම. ගමන් බිම අධික කෙනෙක්, කෙටි ගමන් බිම අධික කෙනෙක්. හැබැයි තම උත්සාහය තුළ තීරණ ගැනීමේදී දෙගිඩියාවක් ඇති වෙනවා. තම බාල සහෝදරයන් සමග අසල් වැසියන් සමග වැඩ කටයුතු කරද්දී තීරණ ගති දෙගිඩියාවක් තියෙනවා. ඒ දෙගිඩියාව තුළ ඔබ සැකයක් හට ගන්නවා. ඒ තුළ හරි පාරේ යන්නත් පුළුවන්, වැරදි පාරේ යන්නත් පුළුවන්. දැන් මෙතන වැදගත්ම කතාව මේ කර්මය පෙන්නලා දෙනවා. සිංහ ලග්න හිමිනේ මේ මම මේ කියන කතාව 90% වැඩි සත්‍ය දෙයක්. සිංහ ලග්න හිමියේ කසාද බැඳලා පස්සේ ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. කසාද බැඳීමෙන් පසු ඔබ සමග හාදකමක් ඇති කරගන්න කර්මයට අනුව තවත් එකෙක් ඉපදිලා තියෙනවා. තවත් එකියක් ඉපදිලා තියෙනවා. ගමන් බිමන් වලදී තමා උත්සාහවන්ත කරන වැඩ කටයුතු වලදී ඔහු ඇය හමු වෙන්න පුළුවන්. සමහරට මේ හමු වීම ඔබට හිතෙන්න පුළුවන් පෙර ආත්මික හමු වීමක්ද දන්නේ නැහැ කියලා. මේ මෝහයටපත් වීම. ඒතර ගෙදරදී ඔබ දෙදෙන අතර අනවබෝධයක් තිබුණොත් ඔබ මේකට අහු වෙන්නේ නැද්ද? විශේෂයෙන් කර්මය පෙන්වා දෙනවා. සිංහ ලග්න හිමි ස්ත්‍රියක් නම් මේ ක්‍රියාදාමය විවාහයන් දෙකකට හේතු වෙනවා කියලා. ගැන පළවෙනි විවාහය කඩා වැටෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ කාන්තාවක් නම් සිංහ ලග්න හිමිනේ විවාහයෙන් පසු ජීවිතය තුළ කිසිම පිරිමියෙකුට තම ස්වාමියාට ඔබ විසින් දෙන්න තැන දෙන්න යන්න එපා. ඔබගේ දුක, කරදර තවත් පිරිමියෙකුට කියන්න යන්න එපා. මොකද එතකොට ඔබට කර්මය අනුවම විපාකයක් දෙන්න පුද්ගලෙක් වෙනවා. කාන්තාවක් වෙනවා. ඔබ ඒකට අහු වෙන්න පුළුවන්.
හැබැයි මේ සිංහ ලග්න හිමියා විවාහ ජීවිතය තුලත් තම පවුලේ වඩා උගත් උසස්ව පොහොසත් තැනැත්තා වීමේ භාග්‍යකුත් වාසනාවකුත් ඇති කරගෙන තියෙන කෙනෙක්. එවිට සිංහ ලග්න හිමියනි සහෝදරයන් සාමාන්‍ය සිංහ ලග්න හිමියන්ට බොහෝ විට සහෝදර සහෝදරයන් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට සිංහ ලග්න හිමියනි ඔබ පිරිමියෙක් නම් මේ සහෝදර සහෝදරයන්ට අක්ක කෙනෙක් වෙන්න වෙනවනේ ඔබගේ බිරිඳට. ඒකනේ පෞල් ජීවිතේ නියමාර්ථය. ඒ තුල ඔබට අවිශ්වාසයක් ඇති වුණා. මොකද වෙන්නේ? ඔබේ පවුලයි ඔබගේ බිරිඳ අතර අවිශ්වාසයක් ගොඩ නැග. අවිශ්වාසයක් නෙමෙයි. මේ විරසකයක් ඇති වෙනවා. නමුත් සහෝදර සහෝදරි දන්නේ ඔබ විසින් බිරිඳව පාලනය කරනවා කියලා. දැන් බිරිඳක් වුණත් ඔබ සිංහ ලග්න හිමි බිරිඳක් වුණත් ඔබගේ ස්වාමියාගේ ඔබගේ අපිටම ඔබ සිංහ ලග්න හිමි බිරිඳගේ නංගිලා ටික එනවා තමුන්ගේ ගෙදර. එතකොට සිංහ ලග්න හිමි ආකර්ෂණීය. එතකොට ඔබත් අවිශ්වාස කරන්න යනවද? මම මේ හැම විටම වෙනවා කියලා කියන කතාවක් නෙමෙයි. නමුත් කර්මය පෙන්වලා දෙනවා ඔබට එසේ සිදුවිය හැකියි. ඒ තුල පෞල් දෙක අතර තියෙන සම්බන්ධතාවයන් වල සම්බරතාවයක් කැඩෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියනි ඔබ සිංහ ලග්න හිමි ස්ත්‍රියක් නම් කර්මය පෙන්වා දෙනවා ඔබට විවාහව දෙකක් කරා සමහර විට යන්න සිදු වෙන්නේ. සිංහ ලග්න හිමි ඔබට ඉක්මනින් තරහ යන්න පුළුවන්. හොස්ස ළඟින් මැස්ස යද්දි කිපෙනවා. ස්වාමියා පිරිස අතර එකට ගැටීම් සිද්ධ වෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමි ඔබ අපිටම ඔබ අවිවාහිකයි විවාහයටපත් වෙන්න ඉන්න කියලා. මේ හොස්ස ළඟින් මැස්ස ගියා වගේ තද වෙන ගතිය ඉක්මනින් කිපෙන ගතිය ඔබ නැති කර ගන්න ඕන. ඒ සඳහා මෛත්‍රී භාවනාව ඔබ වඩන්න ඕනේ. කිසි කෙනෙක් එක්ක එකට එක කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට ඔබේ ගෙදර අම්මා කිව්වොත් අනේ පුතේ මට ඔය වතුර වීදුරුව ගෙනත් දෙන්න කියලා. ඔබට කියවුනොත් ඇයි අම්මේ වාට ඇවිල්ලා මේක ගන්න බැරිද ඔර කකුල් දෙකක් නැද්ද කියලා. මේක තමයි පුරුද්ද. මේ පුරුද්දම තමයි ඔබ විවාහයට අරන් යන්නේ. එතනදී ගැටීම ඇති වෙනවා. දුරු පුරුද්දක් විදිහට ඔබ අනිත් කෙනෙකුට උදව් උපකාර කරන්න සැදී පැහැදී සිටින්න ඕනේ. මම කියන්නේ ඇතුළත මේක හදාගන්න. මම මේ පිට කතාවක් නෙමෙයි කියන්නේ. පිටදී ඕනකට උදව් උපකාර කරන්න කියලා ඔබ අහු වෙනවා කියලා කතාවක් මම කියලා තියෙනවානේ. ගෙදර ජීවිත තුළ මේ පුරුද්ද ඇති වුණොත් ඔබ කවදාරි කසාදයටපත් වුණත් තම බිරිඳ ස්වාමියාට මේ විදිහට හොඳින් සලකනවා. එතකොට ඔබට විවාහ දෙකක් කරා යන්න ඕනද සිංහ ලග්න හිමිනි? නෑ. එහෙම වෙන්නේ නෑ. පුරුද්දයි ඔබ ඇති කරගන්න ඕනේ. ඒකයි මම පටන් ගත්තේ කාමයේ ආදීනව ආස්වාදී ආදීනව කාම ගුණ කොහොමද හටගන්නේ කියලා මේ කතාව පටන් ගත්තේ ඒ නිසයි. මේ தত্ত্ব තුල කිට්ටු නෑයන්ගේ විරෝධය, ඔබ රැකියා කරන වෘත්තීය ප්‍රධානීන්ගේ විරෝධය, මුදල් හානි, හදිසි විපත්, වාහන ඇක්සිඩන්ට්, වාහන අනතුරු වලට ඔබ භාජනය වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදය ඔබ හොඳින් තේරුම් ගන්න ඕන. ඇයි අද අපි මෙහෙම උපතක් ලැබලා තින්නේ පිරිමියෙක් කාන්තාවක් වෙලා? හේතුවක් නිසා. ඇයි අපිට දෙවියෙක් වෙන්න බැරුව ගියේ මේ ආත්මේ? හේතුවක් නිසා. ඒ හේතුව නැතිකොලොත් මොකද වෙන්නේ? අපිට ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඔබ දුකටපත් වෙනවා නම් කිසියම් කාරණයක් හේතුවක් එක්ක කරගෙන ඒ හේතුව නැතිකොලොත් මොකද වෙන්නේ? ඔබගේ දුක නැති වෙනවා. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය ඔබ හොඳින් අහගන්න. ඔබ කොතනද අහුවෙන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය කියන්නේ ඔබ දැන් කතෝලිකෙක් වුණත්, ඉස්ලාම් ජාතිකයෙක් වුණත්, හින්දු ජාතිකයෙක් වුණත් කලබල වෙන්න එපා. මම මේ කියන විදිහ ඔබට තේරුම් ගන්න පුළුවන්. මුලින්ම ඇති වෙන්නේ අවිද්‍යාව.
බුදුන් වදාළ ධර්මයට අනුව අවිද්‍යාව ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුව ගියාම. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක. මොකද්ද මේ දුක? මේ බුදුරජාන් වහන්සේ වදාළේ ඉපදීම දුක. ජරාවටපත් වීම දුක. ලෙඩ රෝග වලට ගොදුරු වීම දුක. ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම දුක. අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුක. හඬා වැළපීමට ශෝකයටපත් වීම දුක. මරණයටපත් වීම දුක. තමන් කැමති දේ ඊට නොවීම දුක. මේක තමයි දුක. මේක තමයි දුක්ඛාර්ය සත්‍ය. මේ දුක ඇති වෙන්නේ ඇයි අපි? තණ්හාව නිසා. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? බුදුරජාන් වහන්සේ වදාරනවා මෙලෙස පුනර්භවය ඇති කිරීම සඳහා ආස්වාදයෙන් ඇලෙන ඒ ආස්වාදයෙන් ඇලෙන දේ පිළිගැනීමට වහා ඉදිරිපත් වෙන තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විසින් අවබෝධ කළා. භව තණ්හාව කියන්නේ භවයෙන් භවයට ජීවිතෙන් ජීවිතයට යන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ අපි මේ ආත්මය ඕන දෙයක් කරමු. මොද නරක දෙකම කරමු. අපිට ඊළඟ ආත්මෙන් දැන් ජීවිතයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදා තුළ අපට පෙන්වලා දෙනවා. තුන්වෙන්න ඇස කන නාසය කය මනස මුල් කරගෙන අප කාමයේ ආදීනව අනුභව කරන්න යන නිසා ඇතිවන තණ්හාව. මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඒක තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව නැති කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. මේ පිළිබඳ අවබෝධයක් නැතුව ගියාම ඔබ තුල කෙලෙස් වැඩෙනවා. ඔබ කරන්න යන දේ තුල, ඔබ සිතන දේ තුල, ඔබගේ ක්‍රියාව තුල ඊළඟ මොහොතේ ඔබට ඇති වෙන්නේ දුකක් කියලා ඔබ නොදැනී කරන ක්‍රියාවන් නිසාමයි ඔබට අවිද්‍යාවට ගොදුරු වෙන්නේ. අවිද්‍යාව නිසා ඇති වෙන්නේ මොකද්ද? සංස්කාරයන්. සංස්කාරයන් කියන්නේ සිතීම හා ක්‍රියාව. සංස්කාරය මුල් කොටගෙන විඥානය පහළ වෙනවා. ඒක හරියට මේ වගේ දෙයක්. අවිද්‍යාව කියන්නේ කුඹුරක් කියලා හිතන්නකෝ. මේ කුඹුරට ගහන විහි තමයි සංස්කාරයන්. බීජ. බීජ එම්මාම නිකම්ම පැලවෙනවද සිංහලක් නෙමෙයි නෑ. වතුර පොහොර ඕන. වතුර පොහොර විදිහට තමයි විඥානය එන්නේ. ඕනම දෙක පැවැත්ම දෙන්නේ විඥානය තුළ. දැන් අපිත් මරණයට පස්සේ ඊළඟ ප්‍රතිසන්දියට යන්නේ විඥානයනේ. පැවැත්ම දෙන්නේ විඥානය. විඥානය පහළ වුණාට පස්සේ නාම රූප හට ගන්නවා. නාම රූප හට ගැනීම මුල් කොටගෙන ආයතන 6 සලආයතන 6 පටන් ගන්නවා. නිර්මාණය වෙනවා. ඇස කන නාසය දිව කය මනස. සලආයතන පහළ වුණාම ස්පර්ශය පහළ වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් දකින රූප ඇහි ස්පර්ශයයි. කනට ඇසෙන ශබ්ද කනේ ස්පර්ශයයි. නාසයට ආග්‍රහණය වෙන සුවඳ නාසයේ ස්පර්ශයයි. දිවට දැනෙන රසය දිවේ ස්පර්ශයයි. කයට දැනෙන පහස කයේ ස්පර්ශයයි. මනසට එන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශයයි. මේ ස්පර්ශය තුල මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශය නිසා විදීමක් හට ගන්නවා. මේ විදීම තණ්හාවක් බවට පත් වෙනවා. ඇයි? ඇහෙන් දකින රූප තව තව දකින්න ආසයි. කන්ට අසන ශබ්ද තව තව අහන්න ආසයි. නාසයට ආග්‍රහණය කරන සුවඳ තව තව ආග්‍රහණය කරන්න කැමතියි. දිවට දැනෙන රසය තව තව දැනෙනවට කැමතියි. කයට දැනෙන පහසට තව තව දැනෙනවට කැමතියි. මනසට අරමුණු සිතුවිලි ඒ වගේ දේවල් තව තව එනවට කැමතියි. අන්න තණ්හාව බවට පත් වුණා. තණ්හාව නිසා උපාදානිය ඇති වෙනවා. උපාදානය කියලා කියන්නේ මොකද්ද? මගේ කියලා ග්‍රහණය කරගන්න. අන්න මගේ කියලා දෙයක් දැන් ආවා. බුදුරජාන් වහන්සේ වදාරනවා මගේ කියලා දේවල් නැහැ, මේ සියලු දේ අනිත්‍යයි. අවුරුදු 18 හිටපු මමද දැන් ඉන්නේ නැහැ. ඒක තමයි ජරාවටපත් වෙනවා කියලා කිව්වේ. අනිත්‍යභාවය. උපාදානයේ මුල් කොටගෙන කර්ම රැස් වෙලා භවයේ ජාතිය පහළ වෙනවා. භවයේ ජාතිය මුල් කොටගෙන උපත පහළ වෙනවා. උපත මුල් කොටගෙන ජාති දරා මරණ ශෝක දුම්නස් ඇති වෙනවා. මේක ආපස්සට ගිහිල්ලා බලන්න. ජාති දරා ශෝක දුම්නස් නිරුද්ධ වුණොත් උපත නිරුද්ධ වෙනවා. උපත නිරුද්ධ වුණොත් භවයේ ජාතිය නිරුද්ධ වෙනවා. භවයේ ජාතිය නිරුද්ධ වුණොත් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් විදීම නිරුද්ධ වෙනවා. විදීම නිරුද්ධ වුණොත් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වුණොත්
නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වුණොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. දැන් හිතලා බලන්න. ඔබට කොතනද වැරදුනේ කියලා. ඔබ හැම දෙයක්ම තණ්හාව බවට පත් කරගත්තානේ. අන්න ඒක තමයි වැරදීම. දැන් මේක හරි ගස්ස ගන්න කොහමද? මේ කර්මීම කියනවා මේක හරි ගස්ස ගන්න විදිය. මේ හරි ගස්ස ගන්න විදියේදී මම හිතනවා පටිච්ච සමුප්පාදයේම ඔබට තේරුම් කරලා ඔබ හරි ගැනීම තුළ ඔබ නිවැරදි විවාහ ජීවිතයක් ගත කරන්නේ කියන කරුණු ටික කියලා දෙන්න. දැන් ඔබ දන්නවා අවිද්‍යාව නිසායි සංස්කාරය ඇති වෙන්නේ. සංස්කාරය නිසා තමයි විඥානය ඇති වෙන්නේ. විඥානය නිසා තමයි නාම රූප හටගන්නේ. නාම රූප හට ගැනීම නිසා තමයි සලආයතන ඇති වෙන්නේ. සලආයතන ඇතිවීම නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශය ඇතිවීම නිසා විදීම ඇති වෙන්නේ. මෙන්න මේ විදීමේදී සිංහලක් නෙමෙයි අපි නතර කරගන්න ඕනේ. තණ්හාවට යන්නේ නැතුව. කොහොමද ඒක අපි කරන්නේ? බුදුරජාන් වහන්සේ වදාරනවා මෙහිම. ඔබ ඇහෙන් දකින රූපෙට ඔබ හිතන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ මෙහි විදියට. ඔන්න මම ඇහෙන් රූපයක් දකිනවා. මම මේ රූපෙට මනාපයක් නැහැ. ඔන්න මනාපයක් කැමැත්තක් නැහැ කියපු ගමන් රාගය හටගන්නේ නැහැ. මම මේ රූපෙට අමනාපෙකුත් නැහැ. ඔන්න අමනාපයක් නැහැ කියපු ගමන් මොකද වෙන්නේ? ඔබට ද්වේෂයක් තරහක් එන්නේත් නැහැ. දැන් රාගයක් නැහැ ද්වේෂයක් නැහැ. ඊට පස්සේ දෙනවා මට මේ රූපේ නැවත දකින්න ඕනේ නැහැ. අන්න හිතෙනුත් බැහැර කළා. හිතනුත් බැහැර කළා. කනට ශබ්දයක් ඇසෙනවා. ඒ ශබ්දෙට මම මනාපෙකුත් නැහැ. එහෙනම් ඒ ශබ්දෙට මම ආස නැහැ. රාගය නැහැ. ශබ්දය තුල රාගය උපදින්නේ නැහැ. ඒ ශබ්දෙට අමනාපෙකුත් නැහැ. එහෙනම් ඒ ශබ්දය තුල ඔබ ද්වේෂයක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති කරගන්නෙත් නැහැ. හැබැයි මේ ශබ්දෙ මම නැවත අහන්න කැමති නැහැ. ඕනේ නැහැ. එහෙනම් ඔබ මේ ශබ්දෙට තියෙන ආසාව ඒ මොහොතේම අතහැරගත්තා. නාසයට ආග්‍රහණය වෙනවා සුවඳක්. ඒ සුවඳට මම මනාපෙකුත් නැහැ. එහෙනම් සුවඳ තිලින් ඒ සුවඳ තුලින් කාමයේ උපද්දවන රාගය නැති කළා ඔබ. මම මේ සුවඳට අමනාපත් නැහැ. ඒ සුවඳ මුල් කොටගෙන ද්වේෂයක්, ක්‍රෝධයක් එනනම් ඔබ ඒකත් නැති කළා. හැබැයි මේ සුවඳ නැවත මට ආග්‍රහණය කරන්න ඕනේ නැහැ. ඒ මොහොතේම ඔබ ඒ සුවඳට තියෙන කැමැත්ත, ආසාව බැහැර කළා. බැහැර කරන්න නොත් හිතේ. මොකද මේ හිතේ කොනකාරය තිබුණොත් බහුව වෙනවා. කන කෑමක් නිසා මේ කන කෑමට පුළුවන් කාමයේ උපද්දවන්න. එහෙම වෙන වෙලාවල් තියෙනවනේ. සිංහලක් නෙමෙයිනේ. එතකොට ඔබේ දිවට රසය දැනෙනවා කෑමක් නිසා. ඔබ ඒ රසය ගැන හිතන්න මේමයි. මේ රසයට මම මනාපෙකුත් නැහැ. එහෙනම් රසය තුළ ඔබ කාමයක් දුන්නේ රාගය අයින් කළා. මම මේ රසයට අමනාපත් නැහැ. රසය මුල් කොටගෙන ද්වේෂයක්, ක්‍රෝධයක්, වෛරයක් එන්න දුන්නෙත් නැහැ. හැබැයි මේ රසය මට නැවත දැනෙන්න ඕනේ නැහැ. ඒ විගසම හිතෙන් බැහැර කළා රගයට, රසයට තියෙන ආසාව. ඊළඟට කයට පහසක් දැනෙනවා. ඒ කොහොමද දැනෙන්නේ? කෙනෙක් ඔබ ස්පර්ශ කරපුවාම. එතකොට ඔබ හිතන්නේ මේ පහසට මම මනාපයක් නැහැ. එහෙනම් පහසක් ලැබීම තුළින් කාමයක් ඉපදවීම, රාගයක් ඇතිවීම ඔබ නැවැත්තුවා. ඒ කාම ගුණය නැවැත්තුවා. මේ පහසට මම අමනාපකුත් නැහැ. මේ පහස නිසා මම තරහක්, වෛරයක් ඇති කරගත්තෙත් නැහැ. අන්න ද්වේෂය නැවැත්තුවා. හැබැයි මේ පහස මට නැවතත් විඳින්න ඕනේ නැහැ. ඒ විගසම හිතෙන් අයින් කළා. ඔබගේ මනසට අරමුණු සිතුවිලි එනවා. මේ අරමුණු සිතුවිලි වලට පුළුවන් කාමය උපද්දවන්න. හැබැයි ඔබ ඒ අරමුණු සිතුවිලි ආපු ගමන් ඔබ හිතන්නේ මේ අරමුණු සිතුවිලි වලට මම මනාපයක් නැහැ. මනාපයක් නැත්තම් කාමයක් උපදින්න අවස්ථාවක් ඔබ දෙන්නේ නැහැ. මේ අරමුණු සිතුවිලි වලට මම ද්වේෂ කරන්නේත් නැහැ. කියන්නේ මේ අරමුණු සිතුවිලි වලට මම අමනාපත් නැහැ. එහෙනම් ඔබ ඒ ඔබගේ මනසට ආපු අරමුණු සිතුවිලි තුල කෝපයට, වෛරයටපත් වෙන්නේ නැහැ. හැබැයි මේ අරමුණු සිතුවිලි නැවත එන්න ඕනේ නැහැ. අන්න හිතෙනොත් අයින් කළා. දෙවෙනි පාර ඔබ වෙත එන්න තියෙන අවස්ථාවත් ඔබ අයින් කළා. හිතන්නකො ඔබ කාට හරි උදව්වක් කරනවා කියලා. එතකොට ඔබට කියන්න බැරිද? ඔන්න උදව්ව ගත්තා, මට ස්තුතියි කියන්න එපා. එච්චරයි. ගනුදෙනු එච්චරයි. ඔබ උදව්ව කළා කියන එකත් හිතින් බැහැර කළා.
හිතේ තියාගත්තොත් මොකද වෙන්නේ? සිංහලක් නෙමෙයි. මං අරයට උදව් කළානේ. නිකමනවත් මට ස්තුතියි කිව්වේ නෑනේ. ඔන්න ඔබ එක අතකින් වැළපෙනවා. එතකොට ඔබ තරහක් ඇති කර ගන්නවා. අනිත් පැත්තෙන් ස්තුතියි කියද්දි මොකද වෙන්නේ? ඔබට කාමයක් ඉපදෙනවා. ඇයි හැමතිස්සෙම ශබ්දයක් ඒ කතා කරන ස්ත්‍රිය සුමිහිරි හඬකින් කතා කළොත් ඒ කටහඬට පුළුවන් සිංහලක් නෙමෙයි කාමයක් උපද්දවන්න ඔබ තුල. කාමය කියන පේන දෙයක් නෙමෙයි කාමයේ ගුණය තේමා තියෙන්නේ. එතකොට ඔබ හිතන්නකො කෙනෙකුට උදව් කරලා ඔබේ විසිටින් කාඩ් එකක් දෙනවා. ඒ මොකද දෙන්නේ? නැවත ආරාධනා කරන මා එක්ක කතා කරන්න කියලා. ඔය දැනගන්න ඕන දැන. ඇයි ඔබ එවැනි අවස්ථාවක් දෙන්නේ? අන්න එකයි කියන්න ඕනේ. ස්ත්‍රීන් අතර උතුම්ම ස්ත්‍රිය වෙන්න ඕන සිංහලක් නෙමෙයි ඔබගේ බිරිඳයි ඔබට. ඔබගේ බිරිඳට දෙන සැලකිල්ල වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ ඔබ. අම්මව පැත්තකින් තියන්න. මම මේ කියන්නේ විවාහ ජීවිතය ගැනයි කතා කරන්නේ. සිංහලක් නෙමෙයි ස්ත්‍රියක් නම් ඔබ බිරිඳක් නම් ඔබගේ ස්වාමියා තමයි මේ ලෝකේ ඉන්න උතුම් පුරුෂයා. ඔහුට දෙන සැලකිල්ල ඔබ වෙන කිසිම පිරිමියෙකුට දෙන්න බෑ. තාත්තා වැරෙන්න. ඒක පැත්තකින් තියන්න. මම මේ කතා කරන්නේ විවාහ ජීවිතය තුළ. අන්නේ නිර්භීතකම ඔබට තියෙන්න ඕනේ. අනිත් එක අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වෙන්න ඕන සිංහලක් නෙමෙයි. මොකද ඔබ යාන වාහන ගෙවල් දොරවල් තියාගෙන සල්ලි තියාගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒව නැති වෙද්දී ඒව තියන අය ගාවට ඉබේටම ඔබ යනවා. නමුත් අල්පේච්ඡ ජීවිතයට පුරුදු වුණොත් අපිට ලැබෙන දෙයින් අපි සන්තෝෂෙන් කාලා බිලා ජීවත් වෙනවා. මට මහත්තයා ගෙනත් දෙන්නේ නිවුඩු හාල් කිලෝවක් නම් මට ඒක බාස්මති වගේ. අන්න හිතන්න ඕන ක්‍රමය. නැත්නම් ඔබ හිතුවොත් මෙහෙමනේ. අනේ අර මහත්තයා නම් බාස්මතිමයි ඒ නෝන ගෙනත් දෙන්නේ. මේ මිනිස්සයා මට ගෙනත් දෙන්නේ නිවුඩු කිව්වොත් මොකද වෙන්නේ? අන්නේ ඔබගේ සිතීම හරි ඉක්මනින් සිංහලක් නෙමෙයි අයහපත් සිතුවිලි වලට ගමන් කරන්න පුළුවන්. අන්න එතනයි ඔබ වළක්ව ගන්න ඕනේ. ඒ නිසයි පංචශීලයේ ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ නිසයි මේ හේතුව මේ කරදරේ වැටෙන්නේ ඔබ අයහපත් මාර්ගයකට යන්නේ කොතනද කියලා දැනගන්න තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් මම ඔබට තීරුම් කළේ. මේ පටිච්ච සමුප්පාදය හොඳින් තේරුම් ගන්නගෙන පංචශීලයේ ආරක්ෂා කරගෙන අවබෝධයෙන් යුතු දෙන්න නිතර කතා බහ කරමින් එකිනෙකාට රෙස්පෙක්ට් කරමින් ඒ කියන්නේ ගරු කරමින් ඒ කියන්නේ පිරිසක් අතරදී ඉක්වල් වෙන්න ඕනේ. ගැටෙන්නේ නැතුව ඔබ ජීවත් වුණොත් සිංහලක් නෙමෙයි. ඔබගේ ඇස කන නාසය දිවකය මනස යන ආයතන 6 අනිත්‍ය වශයෙන් ඔබ නොදකීම නිසා තමයි කාමයට ඔබ හසු වෙන්නේ. ඔබට හැකිනම් අවබෝධයෙන් කලකිරීමටපත් වෙලා අවබෝධයෙන් මේ කාමය අත්හරින්න ඔබේ අවබෝධය ලබා ගත්තොත් ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ඊටාම හොඳ ජීවිතයක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ කාමයෙන් නිරුද්ධ කරන මාර්ගය ඔබ දැනගන්න ඕන. ඔබට ධර්මයේ පිළිබඳව ඇසුරක් තියෙන්න ඕන. ඒ වගේම සිංහලක් නෙමෙයි. ඇයින් දකින රූප අතර කාමයේ උපද්දවන රූප තියෙනවා කියලා ඔබ තේරුම් ගන්න ඕන. කනට ඇහෙන ශබ්ද අතර කාමයේ උපද්දවන ශබ්ද තියෙනවා කියලා ඔබ තේරුම් ගන්න ඕන. නාසයට දැනෙන සුවඳ අණුව කාමයේ උපද්දවන සුවඳ තියෙනවා කියලා ඔබ අඳුර ගන්න ඕන. කන කෑම අතරේ දිවට දැනෙන රසය තුළ ඔබට කාමයේ ඉපදෙනවා කියලා ඔබ දැනගන්න ඕන. ඔබගේ කයට දෙන්න පහස ඔබට කෙනෙක් අත තියලා කතා කරද්දී විරුද්ධ පාර්ශවික ලිංගික කෙනෙක් ස්ත්‍රියක් නම් ස්වාමියෙකුට නම් ස්ත්‍රියකට අත තියලා කතා කරද්දී ඔබට කාමයක් ඇවිස්සෙනවා කියලා ඔබ දැනගන්න ඕන. ඔබගේ මනසට අරමුණු සිතුවිල්ලට කාමය අවස්සන්න පුළුවන් කියලා ඔබ දැනගන්න ඕන. මේ දේ අවබෝධ කරගත්තොත් ඔබගේ විවාහ ජීවිතය නිවැරදි පිරිසිදුයි. ඔබ සැමට තෙරුවන් සරණයි. දේව පිහිටයි.